විශ්වයේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් දරුවෝ මගෙන් අහලා තියෙන බොහොමයක් ගැටළු වලට මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා උත්තර දෙන්න. පළවෙනි දේ තමයි මේ හැඟීම් එක්කලා දරුවෝ නිවැරදිව ගනුදෙනු කරන විදිය දන්නේ නැහැ. ඔබේ මනසට එන විවිධ හැඟීම් එක්කලා නිවැරදිව ගනුදෙනු කරන්න ඔබ ඉගෙන ගන්නට ඕනේ. ඒ මනසට එන හැඟීම් එක්කලා නිවැරදිව ගනුදෙනු කරන්න ඔබට තේරෙන්නේ නැත්නම් ඒ හැඟීම් ඔබව ශක්තියෙන් අඩු කරන්නට පෙළඹෙනවා. ඒ නිසා දැන් ගොඩාක් වෙලාවට ඔබට දැනෙන දෙයක් තමයි අනේ මගේ ජීවිතේ හැමදාම මේ විදියට. මට මේකෙන් ගොඩේමක් නැද්ද? මං හරියට දුක් වෙමින් ඉන්නේ. මට කවුරුත් නැහැ. මං හැමෝටම උදව් කරලා තියෙනවා. ඒත් කවුරුත් නැහැ මට උදව් කරන්න. මම මගේ මුළු කාලෙම එහෙම නැත්නම් මගේ මුළු තරුණ කාලෙම මගේ මුළු දේපලම මම මිනිසුන්ට දීලා අද මට කිසි දෙයක් නැතුව මම ඔහේ බලාගෙන ඉන්නවා. මෙහෙම හිතෙනවා ඇති ඔබට. එහෙමත් නැත්තම් මේ විදිහට හිතෙන්නත් පුළුවන්. මම කොච්චර අවාසනාවන්තයිද? ඇයි මටම මෙහෙම වෙන්නේ? මම කරන්නේම හොඳ. දැන් මේ විදිහට හිතෙනවා නම් ඉස්සෙල්ලම දරුවෝ මතක තියාගන්න ඕනේ දේ තමයි මේ විදිහට හිතනවා කියන්නේ ඔබ නිවැරදිව අභ්‍යාස කරන්නේ නැහැ. මේ විදිහට හිතනවා කියන්නේ ඔබ හරි විදිහට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරන්නේ නැහැ. ඔබ හරි විදිහට ආධ්‍යාත්මික ශක්තිය භාවිතා කරන කෙනෙක් නම් ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රබලව ආකර්ෂණය සඳහාම පවත්වාගෙන යනවා නම් ඔබට කවදාකවත් මෙහෙම හිතෙන්නට බෑ. දැන් හිතන්න පුතේ අනේ මම කොච්චර අවාසනාවන්තද? මේ හිතන මොහොත මෙහෙම හිතනකොටම ඔබ ඔබේ යටිහිතට කියලා දීලා ඉවරයි මම හරි අවාසනාවන්තයි කියලා. නේද? ඔබ ඔබේ යටිහිතට කියලා දීලා ඉවරයි ඒක. එහෙම කියලා දුන්නාට පස්සේ මම කොච්චර අවාසනාවන්තද කියලා ඔබේ යටිහිත කියන්නේ ඔබේ හරිම කීකරු සේවකයෙක් වගේ. ඔබ අවාසනාවන්තයි. නා අවාසනාවන්ත දේවල්ම සිද්ධ කරනවා ඔබට. පැහැදිලිද? එහෙම නැත්නම් මගේ මුළු කාලයම අනිත් මිනිස්සු වෙනුවෙන් යෙදෙව්වා. මගේ මුළු දේපලම අනිත් මිනිස්සු වෙනුවෙන් යෙදෙව්වා. මට කිසි දෙයක් නැහැ. අද මං ගැන බලන්න කවුරුත් නැහැ. මෙහෙම කියනකොටම මේ වචන ටික ඔබ හිතනකොටම ඔබ හිතින් පිළි අරගෙන ඉවරයි ඔබ අසාර්ථක පුද්ගලයෙක් කියලා. දැන් ඔබ අසාර්ථක පුද්ගලයෙක් වෙලා. ඔබට ඕනේ අසාර්ථක පුද්ගලයෙක් වෙන්නද? නෑ. ඔබට ඕනේ සාර්ථක පුද්ගලයෙක් වෙන්න. නේද? එහෙනම් ඔබට හිතුවිල්ලකින්වත් එහෙම හිතන්නට බෑ. මම හරියට අවුල් වෙලා. මගේ හිත සම්පූර්ණයෙන් අවුල් වෙලා. මගේ හිතේ උද්‍යෝගය නැති වෙලා. ඔබ පිළි අරගෙන ඉවරයි මේ මොහොත වෙනකොට ඔබේ උද්‍යෝගය නැති වෙලා කියලා. එහෙමනම් නැවත උද්‍යෝගය ඇති කරන්න වෙන්නේ ඔබ මේ පිළිගන්න එක නැති කරපු වෙලාවට විතරයි. ඒකට ඔබට උදව් කරන්න මම ඔබට ආශිර්වාද පළඟු කට්ටලේ අතට දීලා තියෙනවා. මේක අතේ තියාගෙන සූර්ය ශක්තියෙන් බලවත් කරලා ඔබට අවශ්‍ය දේවල් ටික ගැන ඔබ හිතන්න කියලා. මොකද මේ ශක්තිය මගින් ඔබේ අර තියෙන අඳුරු එකතු වෙලා තියෙන අර අපි කිව්වොත් එහෙම ඒකට ඇත්තටම කියන්න ඕනේ මේ උද්‍යෝගය නැතිකම. ඒක අයින් කළා දාන්න. හැබැයි ඒත් ඔබ ඒක අතේ තියාගෙන හිතන්නේ වැරදි විදියට නම් ඔබේ සිතුවිලි වල පාලනය ඔබෙන් දුරට ගිහිල්ලා ඔබ සම්පූර්ණයෙන්ම මේ ඍණ ශක්තිය එකතු කරගෙන තියෙනවා නම් මේ කිසි දෙයක් කරන්න බෑ. මොන දේ තමන් ගාව තිබුණා සූර්ය ශක්තිය කොයිතරම් ඔබ ලබා ගත්තත් ඔබට හරියන්නේ නැහැ. ඔබ අර විදියටම හිතනවා. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න ඔබට මොන ගොඩාක් ලොකු අසාධාරණ කමක් වුණා. ඔබට කවුරු හරි ගොඩාක් ලොකු අලාභයක් කරා. ඔබට පුළුවන් තරම් ඔබට අපි හිතමු ඔබ වචන වලින් කතා කරන්න යනවා අපි හිතමු ඔබට මොනවා හරි දෙයක් සිද්ධ වුණා.
ගොඩක් නරක දෙයක්. ඔබේ හිතුවිලි හොඳටම කඩාගෙන වැටෙන දෙයක්. හැබැයි පුතේ දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි. නේද? දැන් තියෙන්නේ ඒකට තරහ අරගෙන, ඒකට පලි අරගෙන, ඒකට ද්වේෂ සහගත සිතුවිලි අරගෙන ඔබට ක්‍රියාත්මක වෙන්න ඕනේ නම් ඔබ ඊට පස්සේ ජීවිතේ ඊළඟට ඔබ ගෙවන ඉදිරි කාල සීමාව තව නරක අතටයි හැරෙන්නේ. මේකට හොඳම උදාහරණයක් මම දරුවන්ට කියන්නම්. මට එක්තරා මගේ උපදේශනය සඳහා එක දරුවෙක් ආවා. එයා ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. එතකොට ඒගොල්ලන්ට ඉතාම හොඳින් ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙනවා. නමුත් දුව එකම දුවක් ඉන්නේ. දුව කසාද බඳිනවා. දුව කසාද බැඳලා ඒ විවාහය අසාර්ථක විවාහයක් බවට පත් වෙනවා. ඊට පස්සේ දුවට නැවත විවාහය දෙකඩ කරගෙන ගෙදර එන්න වෙනවා. මේ ගෙදර ඒමත් එක්කලා දුවට වෙච්ච අකටයුතුකම් එක්කලා අම්මයි තාත්තයි ගොඩාක් දුක් වෙනවා. මේ දුක් වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලම ඒ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. අර දුව බැඳපු දුව කලින් කසාදේදී ඒ විවාහ වෙච්ච කෙනාට ඔවුන් වෛර කරන්න ඒගොල්ලන්ගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වැටෙනවා. සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඊට පස්සේ මං ගාවට ඇවිල්ලා මම හිස්ටරි එක බලනකොට මේක තමයි නේද? මං ඇහුවා පුතේ මේ කඩාගෙන වැටෙන්න පටන් ගත්තේ මේ මොහොතේ ඉඳලා නේද? ඔව් කිව්වා. මං කො දැන් මේ ඔක්කොම අයින් කරන්න. දැන් ඒක වෙලා ඉවරයි. තමන්ගේ ජීවිතේ පළවෙනියටම හම්බෙච්ච කෙනා තමන්ගේ සහකාරයා වෙන්න ඕනි කියලා නියමය මේ කිසි තැනක නෑ. ඒක මේ සබාධම නීතියක් නෙමෙයි. මේ අපි මේ හදාගෙන තියෙන පද්ධතිය ඇතුලේ අපේ සංස්කෘතිය කියන පද්ධතිය ඇතුලේ තියෙන නියමයක් විතරයි. තමන් ආදරේ තමන්ට සතුටින් ඉන්න පුළුවන්. තමන්ගේ හිත කඩන්නේ නැති කෙනෙක් ගාවයි අපි ඉන්න ඕනේ. සමාජෙ කොයි විදිහට බැලුවත් සමාජෙ කොච්චර කිව්වත් මෙයා මේ ඉන්නේ අපි හිතමු කාන්තාවක් විවාහපත් වෙනවා. ඒ විවාහපත් වුණාට ඒ සැමියා ඒකේ කාන්තාවට අපි හිතමු ඒ දෙන්නගේ ආධ්‍යාත්මයන් ගැලපෙන්නේ නැහැ. නිසා ඒ කාන්තාවට ඒ සැමියාත් එක්කලා ඉන්න බෑ. එයාට දැනෙනවා ඒක මට ඉන්න බෑ මෙතන. මට මේ ආධ්‍යාත්මික පරාසයන් දෙක ගලප ගන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් ඉවත් වෙන්න ඕනේ. දෙවනියට කසාද බඳපු කෙනත් ඒ වගේමද? එහෙනම් ඒත් ඉවත් වෙන්න ඕනේ. අපිට තියෙන ආධ්‍යාත්මික පරිසරයට අපේ තියෙන එක එක්කෙනාට මම ඔබට කියලා තියෙනවා මුදල් ගලාගෙන ඉන්නේ ඕන ආසපැති වලට. ඒ වගේම දැන් සමහර අය කරන්න කැමති දේවල් වලට හාත්පසින්ම වෙනස් දේවල් තමයි තවත් කෙනෙක් කරන්නේ. එහෙම දෙන්නේ එකට ගලපගෙන ජීවත් වෙලා දුක් වෙනවට වඩා ඒ කෙනාට සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් එක්කලා ඉන්න එක කොච්චර ලස්සනද යාළුවා. ඒකෙන් ඒ දෙන්නගේම ආධ්‍යාත්මය පුදුමාකාර විදියට ඒ ආධ්‍යාත්මික පරාසය වැඩි කරගන්න උන්ට පුළුවන් වෙනවා. අපි මේ ලබාගෙන තියෙන පුංචි කාලය තුල අපිට කරන්න තියෙන්නේ මේ ධනය රැස් කිරීම හරි මොනවත් නෙමෙයි. අපි සතුටින් ඉන්න එකයි කරන්න තියෙන්නේ. සතුටින් ඉන්න එක තුල තමයි ඔබේ ආධ්‍යාත්මික පරාසය වැඩි වෙන්නේ. ඔබ මිය යන වෙලාවට ඔබේ ආධ්‍යාත්මික පරාසය ඒ සංඛ්‍යාත පරාසයන් ගොඩාක්ම පහළ මට්ටමක නම් තියෙන්නේ. ඔබට නැවතත් මේ ආධ්‍යාත්මික සංඛ්‍යාතයන් ඉහළ නංවන්න අවස්ථාවක් ලබා ගන්න බැරි වෙයි. ඒ නිසායි අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ සතුටින් ඉන්න. Tamanට සතුටින් ඉන්න පුළුවන් තැන රැඳෙන්න ඕනේ. එච්චරයි. එතකොට අනිත් දේ තමයි දැන් හිතට එනවා හැඟීම්. අයියෝ මෙහෙම වුණා මම හරිම අවාසනාවන්තයි මට ඉරිසියාවක් දැනෙනවා. දැන් අපේ දරුවෝ ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ ඉරිසියාව දැනෙනකොට ඉරිසියාව දැනෙනකොට ඉරිසියාව නෑ වගේ රංගපාන්න හදනවා. තරහ දැනෙනවා. තරහ නෑ වගේ රංගපාන්න හදනවා. එහෙම බෑ. හිතට එතකොට ඇවිල්ලා ඉවරයි. ඔබ මේ වටේට ඔබ දිහා බලාගෙන ඉන්න අයට පෙන්වන එක නෙමෙයි සිද්ධ කරන්නේ. ඔබේ හදවතට එන එක නවත්තන්නයි ඕනේ. හදවතට ආවට පස්සේ ඒක පිට කරන්න දෙයක් නෑ. අපි හිතමු තරහ ගියා. තරහ ආවා. තමන්ගේ හිතට තරහ ආවම ඒක පිට කළා ගන්න ඕනේ. ඒක හිතේ හිර කරගත්තොත් ඒක ස්ට්‍රෙස් එක වෙලා
වෙන පැති වලින් ඒක ඉවත් වෙනවා. සමහර විට ඔබට ગેස්ට්‍රයිටිස් එන්න පුළුවන්. ඔබේ කිමිකල් සම්පූර්ණයෙන් අර රසායනික සමතුලිතතාවය ඔබේ ශරීරයේ තුල තියෙන රසායනික සමතුලිතතාවය බිඳ වැටිලා යනවා. ඒ ස්ට්‍රෙස් එකට. ඔබ දන්නවනේ ස්ට්‍රෙස් වැඩි වෙච්ච ගම ඔබේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන සමතුලිතතාවය ඉවත් වෙනවානේ. මොකද්ද වෙන්නේ? ඔබට ગેස්ට්‍රයිටිස් හැදෙනවා නේද? ස්ට්‍රෙස් එකකින් ගෑස්ට්‍රයිටිස් හැදෙනවා නේද? ඔන්න හොඳම උදාහරණය. ඉතින් පුතේ මේක මේ ඔබට පේන්නේ නැති ලොකු ඇත්තටම කිව්වොත් හරිම ආශ්චර්යමත් දෙයක්. මේ තුල තියෙනවා මේ ඔක්කොම සංඛ්‍යාතයන් එක්කලා වැඩ කරන්නේ. ඒ නිසා පළවෙනි දේ හොඳින් මතක තියාගන්න ඕනේ. පළවෙනිම දේ ඔබ හොඳින්ම මතක තියාගන්න ඕනේ දේ තමයි ඔබේ හිතට කිසිම අනවශ්‍ය දෙයක් ඇතුල් කර ගැනීමෙන් වළකින්න ඕනේ. ඔබේ හිතට අනවශ්‍ය දෙයක් එන එකෙන් වළකින්න ඕනේ. හිතට හිතුනට පස්සේ ආයෙ ඒක වෙනස් කරන්න බෑ. ඒක වහගන්න තව දේවල් කරලා ස්ට්‍රෙස් වෙන්න එපා. ඒක අයින් කරන්න. අපි හිතමු ඔබට කවුරු හරි ගොඩාක් ඔබට සමාව දෙන්න බැරි වරදක් කරා කියලා. එතකොට කරන්න ඕනේ ඒක අල්ලගන්න. ඒ වෙච්ච දේ අල්ලගන්න. හරි. මම ඔයාලට ආශිර්වාද කරනවා. මම ඔයත් එක්ක තරහ නැහැ. මම ආශිර්වාද කරනවා. කිසිම හදවතකටවත් මට තරහක් නැහැ. මම ආශිර්වාද කරනවා. ඒක දැන් ඉවරයි. ඒක උනානේ මට කරන්න දෙයක් නැහැ. ඒක අයින් කරන්න. ඔබේ හිතුවිල්ල සම්පූර්ණයෙන් අයින් කරන්න. ඒ තරහ හිතුවිල්ලක තියෙන ඔක්කොම අයින් කරන්න. අයින් කරලා ආපහු තමන්ගේ හිත පාවෙන ස්වරූපෙට එන්න ඕනේ. හරි සතුටුයි. හිතට පුදුමාකාර සතුටුයි. එතකොට මම තව චූටි දෙයක් මේකට එකතු කරන්න ඕනේ. දැන් මේ අභ්‍යාස හරියටම කරන දරුවෝ මට පුංචි දෙයක් කියලා එවනවා. මේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය මිනිස්සෙගේ තෘප්තිය තියෙන්නේ තෘප්තිමත් වීම කියන එක තියෙන්නේ මේ අපි ගත්තොත් එහෙම අපේ සාමාන්‍ය ජීවිතය තුළ රාගික සිතුවිලි අතර. එතකොට මේ රාගික සිතුවිල්ලෙන් තමයි මිනිස්සු තෘප්තිමත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. එතන විතරයි උන්ට තෘප්තිය තියෙන වෙන කිසි තැනක තෘප්තිය නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට ඊට එහායින් ගියාම සතුන්ට මේ රාගික සිතුවිල්ල තුළ තමයි සතුට සැනසීම සියල්ලම තියෙන්නේ. හැබැයි ඔබ නිවැරදිව අභ්‍යාස කරනකොට ඔබට දැනෙන්න පටන් ගන්නවා මේක මම කියන්නේ හොඳටම අභ්‍යාස කරපු දරුවන්ට ඔබට දැනෙන්න පටන් ගන්නවා රාගික සිතුවිලි වලට වඩා සැනසීමක් සුවයක් ඔබ මේ ඉන්න ඒ ඔබ මනස තියාගෙන ඉන්න තත්ත්වය තුළදී ඔබට දැනෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඒක ලොකු ඒ සුවය පුදුමාකාර විදිහට දැනෙනවා. ඒ තුල ඉන්නකොට මොකද කිසි ඔබට අවශ්‍ය නැහැ. ඔබට දරුවන් හදන්න විතරයි ඔබට රාගික සිතුවිල්ල එකතු කරගන්න ඕනේ. ඒක රාගික සිතුවිල්ල කියන එක ඔබ බලෙන් ඇති කරගන්න ඕනේ දෙයක්. එච්චරට මෙතන ඉන්න සුවය පුදුම සුවයක් බවට පත් වෙනවා. දැන් අපි දැන් අපි බලමු ගස් ගත්තොත් එහෙම ගස් වලට ඒගොල්ලන්ගේ ප්‍රජනනය සිද්ධ කරන්න ඕනේනේ. එහෙම නැත්තම් මේ ඉදිරි පරම්පරාව වෙන්නේ නැහනේ. ඒ නිසා ඒ කර්තව්‍ය සිද්ධ කරන්න ඕනේ. ඒකට තමන් බලෙන් ඒ අවශ්‍යතාවය ඇති කර ගැනීමයි සිද්ධ කරන්න වෙන්නේ. එහෙම නැත්තම් ඔය රාගය කියන එක අවශ්‍යම නැති වෙනවා. අපේ මනස අපි හරි විදිහට පත් කරගත්තා. ඒකත් මතක් කරගන්න ඕනේ. එතකොට ඒක දැන් මේ අභ්‍යාස දෙන්නම කරනවා නම් සැමියා සහ බිරිඳ දෙන්නම කරනවා නම් ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් බිරිඳ විතරක් කරනවා නම් සැමියාට එතන පෞල් ජීවිතේ ගැන පුංචි ගත නැති වෙන්න පුළුවන්. එතකොට තමන් ඒ හැඟීම තමන්ගේ හිතට එකතු කරගන්න ඕනේ. ඒක තරහක් කියලා ඒක වැරදක් කියලා හිතන්නේ නැතුව ඒ හැඟීම තමන්ගේ හිතට එකතු කරගන්න ඕනේ කියන එක මතක් කරනවා. මොකද මේක එහෙම සිද්ධ වෙනවා. ඒක මම හොඳටම දන්නවා. ගොඩාක්ම අර භ්‍රමචාරී ජීවිතේට අපිට එකතු වෙන්න
වගේ එහෙම හිතෙනවා. ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට Tamanට දරුවෙක් පිළිසිඳ ගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් මේ Tamanට ඒ කටයුතු ඒ විදිහට Tamanගේ පවුලේ තියෙන ආකර්ෂණයට පවුල් ජීවිතයේ හොඳට Tamanට ඒ වගේ අවශ්‍යතාවයන් තියෙනවා නම් ඒක ඔබ ආයාසයෙන් ඇති කරගන්න අවශ්‍ය වෙන හැඟීමක් බවට පත් වෙනවා. ඒක ඔබ ආයාසයෙන් ඇති කරගන්න ඕනේ. හැබැයි හැඟීම ඇති කරගන්නකොටත් ඔබ ඒ ගැන තරහක් ඔබේ සහකරුවා ගැන තරහක් එහෙම ඇති කරගන්නේ නැතුව ඒක ඇති කරගන්න ඕනේ. ඒකත් එක්කම මම මේ ටෙක්නික් එකක් කියලා දෙන්නම්. ඒ රාගික ගින්න ඇති කරගන්න ටෙක්නික්ස් ගොඩාක් තියෙනවා. ඒකිනුත් ඔබට දැන් මේ විදිය ගැටලු වලට මුහුණ පාලා ඉන්නවනම් සමහර දරුවෝ මුලින්ම කියන්නේ මේක හැමෝටම නෙමෙයි මේ වගේ ගැටලු ඇති වෙන්නේ. මට මේ විදියට ගැටලු ඇති කරලා තියෙන්නේ එවල තියෙන දෙන්නයි. ඒ කියන්නේ හරියටම ඒගොල්ලෝ භාවනාව කරනවා. ඒ භාවනාව හරියටම කරනකොට මේක එනවා. මොකද මාත් එක්කලා සුසර වෙන දරුවෝ ඉන්නවා. මම ඕන් එක්කලා ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙනකොට මට ඒක දැනෙනවා. එහෙම සෞභාග්‍ය රන්දරටුවේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මාත් එක්ක සුසර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ ආධ්‍යාත්මික පරාසයටම ඒගොල්ලන්ට ලං වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම දරුවන්ට සාමාන්‍යයෙන් මේක දැනෙනවා. ඒගොල්ලන්ට මට පණිවිඩයක් එවලා පේජ් එකට පණිවිඩයක් එවන්න. එතකොට ඒකට අවශ්‍ය කරන දේ මම කියන්න පුළුවන්. මම ඒක දරුවන්ට කියන්න ඕනේ. සෞභාග්‍ය රන්දරටුව දරුවන්ට විතරයි ඒ දේ මම ලබා දෙන්නේ. මොකද ඒගොල්ලන්ට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. ඒකත් මතක් කරගන්න ඕනේ. හරි. මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති සම්පූර්ණයෙන්ම ඔබේ ආධ්‍යාත්මික සුවයත් එක්කලා තමයි මේ හැමදේම එකතු කරගන්නට අවශ්‍ය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ පෞල් ජීවිතය දැන් ඇත්තටම කිව්වොත් එහෙම පෞල් ජීවිතය ගත කරන්න උන්වහන්සේගේ ධර්මයේ තුල අවස්ථාව දීලා තියෙනවා. පෞල් ජීවිතය ගත කරන එක වරදක් නෙමෙයි. එතකොට එතෙන්දී මේ පහස විඳිනවා කියන එකත් වරදක් කියලා හිතන්නට අවශ්‍ය නැහැ. නමුත් නිවැරදිව ඒ ආධ්‍යාත්මික සුවය ලබන කෙනෙක්ට ඒක අවශ්‍ය නැති දෙයක් බවට පත් වෙන්නත් හැකියාව තියෙනවා. ඔවුන් ඒ අභ්‍යාස කරන ඔවුන්ගේ ආධ්‍යාත්මික පරාසය අරගෙන යන දුර අනුව. ඒක මතක් කරගන්න ඕනේ. එහෙනම් මම හිතනවා දරුවන්ට මේ වීඩියෝ එකෙන් ඔවුන්ගේ තියෙන පුංචි ගැටලු වලට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා. මුලින්ම හිතා ගන්නට ඕනේ තමන්ගේ හිතේ තියෙන සියලුම අනවශ්‍ය දේවල් ටික මම ඉවත් කරගත යුතුමයි කියන හැඟීමට දරුවෝ එන්නට ඕනේ. ඊට පස්සේ තමයි මේ හැමදේම තමන්ට අවශ්‍ය කරන දේවල් ආකර්ෂණය කිරීම සිද්ධ කරගන්නට ඕනේ. එහෙනම් හැම දරුවෙක්ටම මේ විශ්වයේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුවට විශ්වයේ ප්‍රබලතම විශිෂ්ටතම ප්‍රතිඵල ලබා දෙන කියලා නිම කරන්න බෑ. දරුවෝ දිගටම දසදහසින් දැන් මේ වෙනකොට 10000ක් පනලා තියෙනවා මට සතුටු පණිවිඩ. ඉතින් මට හරි සතුටුයි. විශ්වයේ ප්‍රබලතම සඳරුතම ප්‍රතිඵල දායම වැඩමුළුව කියලා කියන්නේ ඒකයි. සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මම ඔබට ලබා දෙනවා මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව හරිම සරලව කියලා දෙන පාඨමාලාව ඔබට ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ආදර වැඩමුළුව තියෙනවා ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඔක්කොම අන්තර්ජාලය හරහා කරන්නේ ඔබට ලංකාවේ හිටියත් පිටරට හිටියත් පණිවිඩයක් එවලා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ page එකේ link එක. ඒකට ඇවිල්ලා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මතක් කරන්නට ඕනේ සෞභාග්‍ය පළඟු කට්ටලය, සෞභාග්‍ය ආශිර්වාද පළඟු කට්ටලය සහ ධනාකර්ෂණ පුෂ්පරාග මණික ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ වෙනකොට මම ඉතාලි වලට, ඕස්ට්‍රේලියාවට, ඊළඟට ප්‍රංශයට, එතනින් ගියාම දුබායි වලට මේ වගේ බොහෝ රටවල් වලට දරුවෝ මේක ඇත්තටම ඉල්ලීමක් කරා එවන්න කියලා. මොකද මේ කොවිඩ් තත්ත්වයට එක ලංකාවට එන්න බැරි නිසා ඉතින් ඒ දරුවන් වෙනුවෙන් එවීම සිද්ධ කරනවා. ඒක ටිකක් නීති පද්ධතියක් එක්කලා කරන ගනුදෙනුවක්. ඉතින් ඒ නිසා ටිකක්
බැරෑරුම් දෙයක්. නමුත් මම ඒක දරුවෝ වෙනුවෙන් කරනවා. සෞභාග්‍ය පළඟු කට්ටලේ සහ පුෂ්පරාග මැණික අවශ්‍ය දරුවන්ට තමන් වෙසෙන රටට ලංකාවේ හෝ පිට රටට ගෙන්වා ගැනීමට හැකි බවත් මතක් කරන්න ඕනේ. පිට රටට එවනකොට ඉන්ෂුරන්ස් එකක් කරලා ඒ ඔක්කොම කරලා තමයි එවීම කරන්නේ. ඉතින් ලංකාවේ දරුවන්ට නම් හරිම පහසුවෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අවශ්‍ය දරුවෝ පේජ් එකට පරිවිඩයක් යවන්න කියලා මතක් කරනවා. හැම දෙයකම හැම සේවාවක් ලබා ගන්නම ඔබ ශ්‍රාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්නට ඕනේ. එහෙනම් මම හිතනවා අද මේ වීඩියෝ එක තුලින් ඔබ බොහෝ දේවල් දැනගන්නට ඇති කියලා. මට ඕනේ දරුවෝ නිවැරදිව අභ්‍යාස කරන්න හුරු කරන්න. මොකද මේක කාලීන අවශ්‍යතාවයක්. අපේ මානසික ශක්තියෙන් මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. බැරි දෙයක් නෑ. ඒ නිසා මට ඔබට මේක ඒත්තු ගන්නලා ඔබ ඒ තැනට යවන්නයි ඕනේ. මම මේක ඇත්තටම මේ අර සමහර දරුවෝ අපි හිතමු ඔය ගුණ කෑමක් කන්න බෑ කියලා අඬද්දී අපි කොහොම හරි කවනවනේ. ඒකනේ අම්මා කෙනෙක් කරන්නේ. ඉතින් මම ඒ වගේ තමයි මේක පිළිගන්නේ නැති දරුවෝ දකින්නේ. ඉතින් මම ඔවුන්ට ආදරේ. මම ඔවුන් ගැන කිසිම තරහක් නැහැ. සමහර දරුවෝ මේක ගැන හරිම විවේචනය කරන බවත් මම දන්නවා. ඒ වුණාට ඔවුන් ගැන මට කිසිම තරහක් නැහැ. නොදැනුවත්කමට මේ දේ කියනවා කියලා මට තේරෙනවා. ඒ නිසා මට ඔවුන්ටත් මේවට කිසිම වියදමක් යන්නේ නැහැ. ඔක්කොම නොමිලේ දීලා තියෙනවා. නිකම් බලලා මේවා දිහා බලලා මේ කියන දේ අහලා ඒ විදිහට කරන්න කියලා මම මගේ දරුවන්ගේ ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි හැමදෙනාට.